समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාගේ ස්වාමීයු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ හරි පුරුදු වචනයක්, අහලා හුරු වචනයක් නිවන කියන එක. එතකොට මේ නිවන පින්වත්නි අපි කල්පනා කරනවා සමහර විට කවදා හරි කාලෙක අපේ පිනකට හම්බ වෙන එකක්. ඊළඟට සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා මේ නිවන කියන එක ඊළඟ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ, ඉතින් මේ මෙතේ බුදුන් දැකලා නිවන් දකින්න තියෙන එකක්. ඊළඟට අපිට සමහර වෙලාවට හිතෙනවා නිතර ධර්මය අහන්නේ අපි ඔක්කොම එකට ගිහිල්ලා එකම සද්ධම්ම මණ්ඩපයක අවබෝධ කරන එකක් නිවන කියලා කියන්නේ. දෙවෙනි මත නිවන සම්බන්ධව එක එක්කෙනා තුළ විවිධාකාර විදිහට තියෙනවා මේ වචන අකුරු තුන ගැන. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේව දැකලාමයි නිවන් දකින්න ඕනේ, නැත්තම් නිවන අවබෝධ කරන්න බෑ කියන මතේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මා යාට හිතන්න පොඩි දෙයක් සිහිපත් කරන්නම්. දැන් මිහිඳු ස්වාමීන් වහන්සේ කියන්නේ අරහත්ත්වයටපත් වෙච්ච නිවන අවබෝධ කරපු මේ මහා ශ්‍රාවකයා තමයි අපිට මේ ධර්මය ගෙනත් දුන්නේ. උන්වහන්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගානකට පස්සේ මේ ලෝකේ පහළ වුණේ. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේව ඇහැට දැක්කද? දැක්කේ නැහැ. යමෙක් කියනවා නම් බුදුන් දැකලාමයි නිවන් දකින්න ඕනේ කියලා, ඒකෙන් තේරෙන එක දෙයක් මොකද්ද? එයාගේ කතාවට අනුව එයා කියනවා මේ මිහිඳු ස්වාමීන් වහන්සේත් නිවන් දැකලා නැහැ කියන එකනේ. ඒකේ තේරුම. එතකොට පින්වත්නි, නිවන අවබෝධ කරන්න බුදුරජාණන් වහන්සේව දකින්න ඕනේ කියලා හිතුවට අපි සමහර වෙලාවට උන්වහන්සේ ඇහැට දැක්ක අය උන්වහන්සේව අඳුරගත්තේ නැහැ. එහෙම හිටියා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ළඟ සමහර වෙලාවට ඇතැම් ශ්‍රාවකයෝ ධර්මය අහද්දී තවත් සමහර උන්වහන්සේ ළඟට එනවා වාද කරන්න. වාද කරන්න එන සමහර අය උන්වහන්සේව අඳුනගෙන ධර්මයේ සරණ යනවා. හැබැයි හැමදෙනාම නැහැ. සමහරව වාද කරලා උන්වහන්සේගෙන අප්‍රසාදයෙන් යන අයත් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහැට දැකලා අඳුන ගන්න බැරි වෙච්ච අය සමහර ලාවට මහාන වෙච්ච අය අතරත් හිටියද නැද්ද? හිටියා. දැන් ඔබ දන්නවා සුනක්කත් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන පැහැදුනේ ගිහි කාලෙමයි. එතකොට සුනක්කත් ලිච්ඡවි පරම්පරාවේ කෙනෙක්. එයා පැහැදිලා උන්වහන්සේ ගැන හැම තැනම ගුණ කියා ගියා. ගුණ වර්ණනා කර කර හැම තැනම ඇවිද ගියාට දවසක් මේ සුනක්කත් කල්පනා කළා මේසා මහා ගුණ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහණුන් නැත්තම් වැඩක් නැහැ. ඉතින් මහානත් වුණා. ඊට පස්සේ දැන්
මහාන වෙලා බුදුරජාණන් වහන්සේ බොහෝම ළඟින් ඇසුරු කරන්න වාසනාවන්ත වුණා, භාග්‍යවන්ත වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට සුණක්කත් හඳුරුත් පස්සෙන් පිණ්ඩපාතේ යනවා. එච්චර පිනක් අපිට හම්බුණාද? නෑ. සුණක්කත් ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට මෙයා දැක්කා කන්දක් මුදුනේ නිරුවත් තාපසයෙක් භාවනා කරනවා. ඒ කෝරක්කත්තිය කියලා තාපසයෙක්. තාපසයව දැක්කට පස්සේ සුණක්කත් ස්වාමීන් වහන්සේ මොකද කළේ? පැත්තකට ගිහිල්ලා නැග්ග කන්දට. නැගලා අර තවුසට වන්දනා කරගෙන කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. සාදු සාදු, මට මේ වගේ රහතන් වහන්සේ නමක් දකින්න ලැබෙච්ච කියලා වඳින්න ගත්තා. දැන් අර හෙළුවෙන් ඉන්න තවුසට. එතකොට මේ වන්දනා කරලා හීන්සරේ ආයිත් මුකුත් දන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ආවා. දැන් ආයි පිණ්ඩපාතේ යනවා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? පිටිපස්සට හැරිලා, උන්වහන්සේලා පින්වත්නි ආපස්සට හැරෙන්නේ මූණ හරවන්නේ නැහැ. ඒකට කියනවා මේ නාගාව ලෝකණය කියලා. ඇතෙක් පස්ස හැරිලා බලද්දි මුළු ඇඟම හැරෙනවා. බුදු කෙනෙකුත් ආපස්සට හැරෙදී ආන්ගේ වගේ මුළු ඇඟම හැරෙනවා. උන්වහන්සේ හැරිලා අහනවා, සුණක්කත් ඔබ භික්ෂුවක්ද කියලා ඇහුවා. ඇයි ස්වාමීනි එහෙම අහන්නේ කියලා ඇහුවා. ඔබ භික්ෂුවකට සුදුසු දෙයක්ද කිව්වා අර ගිහිල්ලා කරේ? නෑ කිව්වා. මේ නෑ කියන තරම් එයාට නිහතමානීකමක් ආවේ නෑ. එයා අහනවා, ඇයි? ඉතින් මං රහතන් වහන්සේ නමකට නෙවෙන්දි. කියනවා, රහත් වෙනවා තියා රහත් වෙන මගවත් දන්නේ නැති කෙනෙකුට ඔබ වෙන්ද කිව්වා. ඇයි ඔබ වහන්සේට ඊර්ෂ්‍යයිද කියලා අහනවා. එහෙමම අහනවා. ඉතින් එතකොට මේ පස්සේ පින්වත්නි ওই පුද්ගලයා සිවුරු ඇරලා යනවා. බුදුරජාණන් වහන්සේට ඊට පස්සේ ගරහා කර යනවා. මං ළඟ හිටියා උන්වහන්සේ ළඟ. එනාට කිසිම ගුණයක් නැහැ, මිනිස්සු රවට්ටන බොරුවට ගියා බැන ගියා. දැන් ළඟ ඉඳලා ආපු කෙනානේ මහාන වෙලා හිටියේ. එතන මිනිස්සුත් පිළිගත්තා. ඉතින් ඒ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉඳලත් උන්වහන්සේ අඳුන ගන්න බැරි වෙච්ච අය හිටියා. ඒතකොට බුදුන් දැක්ක පමණිනුත් එහෙනම් නිවන් දකින්නේ නැහැ. බුදුන් නොදැකත් නිවන් දකින්න අය ඉන්නවා. හොඳට ඒක තේරුම් ගන්න. සමහර වෙලාවට පින්වත්නි එක පැත්තකින් ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. මෙන්න මෙහෙම. ධර්මයේ තියෙනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යම්කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කනම්, අවබෝධ කළා නම්, සෝ ධම්මං පස්සති. එයා ධර්මයයි කියනවා දකින්නේ. එතකොට පටිච්ච සමුප්පාදය දැක්ක කෙනා ධර්මයේ දැක්කා. ඊළඟට තව තැනකදී පෙන්නනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේම වදාළා. යමෙක් ධර්මයේ දැක්කනම් එයා තථාගතයන් වහන්සේව දැක්කා කියලා. එහෙනම් අපිට ඒකට අනුව ගලපගත්තම තේරෙනවා යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කළා නම් එයා ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කනම් බුදුන් දැක්කා. එහෙනම් බුදුන් දකින්න මොකද්ද දකින්න ඕනේ? පටිච්ච සමුප්පාදය. ඒතර පටිච්ච සමුප්පාදය දකින්න බුදු කෙනෙක් ඇහැටම පේන්න ඕනේ නැහැ. අදටත් ඒ අවබෝධය කරා අපිට යන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ ඒ අවබෝධය කරා යන්න අපිට තියෙන මාර්ගය අපි විසින්ම වසා ගන්නවා. ඉතින් මේ මාර්ගය වසා ගන්න හේතු වෙන කාරණා කීපයක් ගැන බොහෝම අගේට පදාල දේශනාවක් මා මේ වෙලාවේ ඔබට කියා දෙන්න කල්පනා කළා. මේ දේශනාවේ නම දාරුක්ඛන්දෝපම සූත්‍රය. දාරුක්ඛන්ද කියලා කියේ පින්වත්නි දර කඳ. එතකොට මේ දර කඳ උපමා කරගෙන වදාළ දේශනාවක් මේ දාරුක්ඛන්දෝපම සූත්‍රය. හරි පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව හිතා ගන්න බැරි වටිනා කරුණු ටිකක් කියා දෙනවා. හැබැයි උන්වහන්සේට මේ දේශනාව සිදු කරන්න මුල්ුණේ ඒ මොහොතේ දැක්ක දෙයක්. උන්වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලාත් එක්ක බොහෝ දුර චාරිකාවේ වඩින අතරේ පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න ගඟක් අයිනේ නැවතුණා. ගංගානම් ගංගායිනේ. ඒතර ගංගායිනේ නැවතිලා ගහක් මුල උන්වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේලාත් වාඩි වෙලා විවේකයෙන් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කා ගඟේ ගහගෙන යනවා කොටයක්. දැන් මේ කොටේ ගහගෙන යනවා දැක්කට පස්සේ මොකද උනේ? මේ කතා කරලා ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි අර කොටේ පේනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා.
ඔය ගහගෙන යන කොටේ මුහුද දිහා බලාගෙන යන්නේ. ඒ කියන්නේ ගඟේ දැන් කොටේ ගහගෙන යද්දී ඔක යන්නේ කොහෙටද? මුහුද දිහාටයි. ගඟ ගලන්නේ මුහුදට. හැබැයි මහණෙනි කාරණා 8ක් තියෙනවා. ওই කාරණා 8න් බාධා ඇති නොවි. ඔය කොටේ දිගටම ගඟේ ගියොත් ඒකාන්තයෙන්ම ඔය කොටේ මුහුදට යනවා කියෝ. ඔය කරුණු 8න් එකක් හරි ඕකට බලපෑවොත් මුහුදට යන්න බැරි වෙනවා කියෝ. මොනවද මුහුදට යන්න බැරි වෙන මේ කොටේට බාධා වෙන කාරණා 8? බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි එක තමයි ඔය කොටේ මහණෙනි මෙගොඩට ආවොත් මුහුදට යන්න බෑ. ඒක පළවෙනි එක. ඔය කොටේ ගොඩට ගියොත් ඒත් මුහුදට යන්න බැරි වෙනවා කොටේට. දෙවෙනි එක. ඔය කොටේ හැම මැද ගිලුනොත් ඒත් මුහුදට යන්න බැරි වෙනවා කියවා තුන්වෙනි එක. ඊළඟට වදාලා ඔය කොටේ ගඟ මැදම තියෙන යම් තලාවකට ගියොත් දැන් ගඟ මැද තියෙනවා ගල් තලා, වැලි තලා, ඒ වගේ ගඟ මැද තියෙන යම් තලයකට ගියොත් ඒත් බැරි වෙනවා කියව මුහුදට යන්න. ඊළඟට වදාලා ඔය කොටේ මිනිස්සු අරගත්තොත් ඒත් ප්‍රශ්නයක් මුහුදට යන්න බැරි වෙනවා කොටේට. අමනුෂ්‍ය ගන්නත් පුළුවන්. සමහර විට සතෙක් වෙන්න පුළුවන්, යකෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ඕ ඒවා මිනිස්සෙක් නොවන අමනුෂ්‍යෙක් ගත්තොත් ඒත් බැරි වෙනවා කිව්වා මුහුදට යන්න. ඊළඟට කිව්වා මේ කොටේ සුලියකට අහු වුණොත් ඒත් බැරි වෙනවා කිව්වා මුහුදට යන්න. 8 වෙනි කරුණ තමයි ඔය කොටය මැද්ද කුණු වෙලා විනාශ වෙලා කුඩු වෙලා ගඟේම දිරලා යන්න පුළුවන්. එහෙම වුණත් බැරි වෙනවා කිව්වා කොටේට මුහුදට යන්න. මහණෙනි ඔය කරුණු 8 මේ කොටේට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැත්තම් ඕක මුහුදට යනවාමයි කිව්වා. බලන්න උන්වහන්සේට තියෙන අවබෝධනේ ඒ ගානට ඔක්කොම කරුණු ටික උන්වහන්සේ විස්තර කරලා පෙන්නවා. කරුණු 8යි. ආයි 7කුත් නෙමෙයි 9කුත් නෙමෙයි. දැන් ඔබට මතකයිද කාරණාට? කියන්න බලන්න පළවෙනි එක මෙගොඩට ආවොත් බැරි වෙනවා. එගොඩට ගියොත් බැරි වෙනවා. මැද්දේ ගිලුණත් බැරි වෙනවා. ගල් තලාවකට මොහොකට හරි ගඟ මැද තියෙන තලයකට ගියත් බැරි වෙනවා. මිනිස්සු ගත්තත් බැරි වෙනවා. අමනුෂ්‍යය ගත්තත් ප්‍රශ්නයක්. සුලියකට අහු වුණත් බැරි වෙනවා. මැද්ද කුණු වෙලා දිරලා ගියත් බැරි වෙනවා. එතකොට ඔන්න ඔය කරුණු 8. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි ඔබත් ඔය කොටේ වගේ ඔබ යන මේ මාර්ගය තමයි ගංගාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ මේ ගඟ දිගේ කොටේ නම් වූ ඔබ යනවා. හැබැයි මහණෙනි නිවන නම් වූ මහා සාගරයට යන්න කලින් ඔය බාධා 8ක් තියෙනවා. බාධා 8 ආවොත් ඔබට නිවනට යන්න බැරි වෙනවා කිව්වා. ශ්‍රාවකයාට කොය බාධා 8න් වැළකුණොත් නිවනට යන්න පුළුවන් කිව්වා. කොටේ මුහුදට යනවා වගේ. අන්න එහෙනම් නිවනට යන්න දැන් බාධා වෙන කාරණා 8 මොනවද කියලා බලමු අපි. මේක ගොඩාක් වෙලාවට පින්වත් මේ ස්වාමීන් වහන්සේලා හැටියට අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න. ඒ වගේමයි ගිහි ඔබටත් මේ ගැටලු තියෙනවා. මේවා අපි මේ පරිස්සමට තේරුම් ගත්තොත් මේ ගමන යන්න අවශ්‍ය කරන අය මේ කාරණා වලින් බේරෙයි. අනිත් අය මේ කරුණු තුලම තමයි ඉන්නේ. මොකද්ද මේකේ පළවෙනි කරුණ? මෙගොඩට එන්න එපා කිව්වා, ඉගොඩට යන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙගොඩ කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6. එගොඩ කියලා කිව්වේ බාහිර ආයතන 6. මොනවද මේ ආයතන කියලා කිව්වේ? පින්වත්නි ආයතනයක් කියලා කියන්නේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන තැන. එතකොට මේ බාහිර ආයතන වැඩක් නැහැ. ඒ ආයතන වලට වඩා වැඩි නිෂ්පාදනයක් කරන ආයතන ටිකක් අපි සතුයි. මොනවද ඒ? අපි සතුව තියෙන ආධ්‍යාත්මික ආයතන 6ක්. අපිට උපදිනකොටම හම්බ වෙනවා මේ 6. මොනවද ඒ උපදිනකොටම ලැබිච්ච 6? 1 ඇස, 2 කන, 3 නාසය, 4 දිව, 5 කය, 6 සිත. එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය, සිත. ඔය 6 තමයි කෝ මෙගොඩ. එතකොට මෙගොඩට එන්න පුළුවන් මේ කාරණා 6ට අහු වුණොත්. එතකොට එගොඩ බාහිර ආයතන 6.
මොනවාද බාහිර ආයතන 6? ඇසට පේන බාහිර දේ රූපද, ශබ්දද, ගන්ධ, සුවඳද, රසද, පහසද, අරමුණද? රූප. අන්න පළවෙනි බාහිර ආයතන 6 1. 2 කනට ඇහෙන දේ ශබ්ද. 3 නාසයට දැනෙන දේ ගන්ධ, සුවඳ. 4 දිවට දැනෙන දේ රස. 5 කයට දැනෙන ලැබෙන දේ පහස. 6 සිතට එන අරමුණු. එතකොට මේ කාරණා 6 රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. ওই ටික තමයි කිව්වා බාහිරින් ලැබෙන ආයතන. ওই ටික එගොඩ. ඒතර යම්කිසි භික්ෂුවක් වේවා ඒ කොටේ නිවනට යන්න බාධා වෙලා මෙගොඩට හරි එගොඩට හරි ගොඩ ගහනවා කියලා කිව්වේ ওই ටිකට අහු වුණොත්. දැන් මේ ටිකට අහු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ ටික කොහොමත් අපි ළඟ තියෙනවනේ නේ. ඒතර මේක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔබට මෙහිම බුදුරජාණන් වහන්සේ වදාළ එක දවසක් උන්වහන්සේ දකිනවා ධර්ම දේශනා කර ඉන්නකොට ජේතවනාරාමේ ඒ ඉඩමේම ඈත කාන්තාව ටිකක් ඇවිල්ලා දරකෝරු ටිකක් ඇහිඳිනවා දැක්කා. දැන් දරකෝරු ටික ඇහිඳිනවා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි අර කාන්තාව දරකෝරු ටික ඇහිඳන් යනවා දකිද්දී ඔබට හිතෙනවද අනේ අපිව ඇහිඳගෙන යන්න හදනවා අපිව උස්සගෙන යනවා අපිව එකතු කරනවා අපිව ගෙනියන්නයි හදන්නේ ඒ වගේ හැඟීම් එනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. ඇයි හේතුව කියලා ඇහුවා. ඒකට හේතුව එතකොට මොකද්ද? දරකෝටු අපේ නෙමෙයි. දරකෝටු මම නෙමෙයි කියන හැඟීම තියෙනවා. ඒ නිසා ඒක ගෙනිච්ච කියලා ප්‍රශ්නයක් නෑ කිව්වා. හැබැයි මේ ඇස කන නාසය දිව කය මනස ගැන ඒ විදිහට දකින්න ශක්තියක් නැහැ අවබෝධය නැති කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධය ආවට පස්සේ ওই ටික දකින්න පුළුවන් අර දරකෝරු ටික වගේම. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔක බැරි වෙච්ච එකයි. ඒතර මේ ටිකට අහු වෙනවා. එක්කෝ ඇස කන නාසය දිව කය මනසට, එක්කෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මේවට අහු වෙනවා. මේවට අහු වෙලා සමහර වෙලාවට නිවන් මගෙන් සම්පූර්ණයෙන්ම බැහැර යනවා. මේ බොහෝ දුර ගිය සමහර අය වැටෙනවා. ඒ වගේ වෙච්ච අවස්ථා ඕන තරම් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇතැම් කාරණාවලදී දකින්න ලැබෙනවා. දැන් ඔබ දන්නවා මේ අපේ රටේ ඉතිහාසයේ බොහෝම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හිටිය අනුරාධපුර යෝගී. එක රහතන් වහන්සේ නමක් ළඟ ගෝල ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ගෝල ස්වාමීන් වහන්සේ බොහෝම 이르දි ප්‍රාතිහාර්ය තීච්ච කෙනෙක්. හැබැයි රහත් වෙලා නැහැ. ඉතින් ගෝල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙච්ච ගුරු ස්වාමීන් වහන්සේ වැඩි අනුරාධපුරේ රුවන්වැලිසෑය වන්දනා කරන්න. ගියාට පස්සේ පින්වත්නි ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහනවා ගෝල ස්වාමීන් වහන්සේ ස්වාමීනි වහන්සේට මල් ටිකක් ගෙනත් දෙන්නද පූජා කරන්න. හා කිව්වා. ඊට පස්සේ 이르දියෙම වැඩියා අනෝතත්ත්ව වේලට ගිහිල්ලා මලුත් අරගෙන ඇවිල්ලා බුදුරජා මේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට පූජා කළා. දැන් ගුරු ස්වාමීන් වහන්සේ කල්පනා කළා ගෝල භික්ෂුව 이르දි ප්‍රාතිහාර්ය පාමින් බොහොම දක්ෂ කෙනෙක්. අනාගතේ මෙයා හොඳ තැනක ඉඳීද කියලා නිකන් විමසුවා. විමසනකොට දැක්කා අනාගතේ මෙච්චර මේසා 이르දි තියෙන මේ භික්ෂුව මොකද වෙන්නේ? කාන්තාවක් ඉන්නවා ඇස්සන්ද මේ කාන්තාවගෙන් කැඳ බිබි ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙලා ගෙදර ඉන්නවා දැක්කා. දැක්කට පස්සේ මේක කියලා අර ස්වාමීන් වහන්සේට කියනවා භික්ෂුව හොඳට සිහිය පවත්වන්න කිව්වා. එයා ගණන් ගත්තේ නෑ. එයා කල්පනා කළා මෙච්චර ඉරිදි තියෙන මං කොහින්ද මේ එහෙම මිනිහෙක් වෙන්නේ. එච්චර දුප්පත් තැනකට වැටෙන්නේ. ගණන් ගත්තේ නෑ පින්වත්නි. දවසක් අහසින් යනකොට බටනලා හඬක් ඇහෙනවා කෙලින්. ඊට පස්සේ ආස හිතුණා. බැස්ස බිමට. දැන් අන්න කනට අහු වුණා, ශබ්දයට අහු වුණා, එගොඩට මෙගොඩට ගොඩ ගැහුවද නැද්ද? ගොඩ ගැහුවා. දැන් බැස්සා. අහාගෙන හිටියා. හරි ෂෝක් එකකට ඇහෙනවා. දැන් මොකද උනේ? හිමින් ගියා බලන්න. යනකොට ලස්සන ගෑනු ළමයි. බටනලාව පිඹිනවා. දරකෝ මේ පෙන් ගෙනියන්න ඇවිල්ලා කලෙත් අරගෙන ඇවිත් ඇල ළඟට වෙලා එයා බටනලාව පිඹිම ඉන්නවා. ඊපස්සේ අහගෙන ඉඳලා ඈ ඒක පිඹල ඉවරනහම කතා බහ කළා. අන්තිමට සුහද වුණා.
ඒ සුහදතාවේ නතර වුණේ දෙන්නා විවාහ වෙලා. ඉතින් මොනවාද නූල් කටින රස්සාව කරගෙන හිටියේ. ඊට කේන්ති ගිහිල්ලා ඔය කටුවෙන් අයිනව බිරිඳට මේ ඇස් අන්ධ වෙනවා. ඊපස්සේ මොකද උනේ? බොහෝම ආර්ථිකෙන් යටටම වැටිලා කැඳ බිබී ඉන්න වෙලාවක මතක් වුණා ගුරු ස්වාමීන් වහන්සේ කියපු කතාව. ඉතින් සිහිය පැවැත්වුවේ නෑ නේද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හරි පැහැදිලිව පෙන්නපු දෙයක් පින්වත්නි උපතින් ලැබෙනවා අපිට මේ ඇස කන නාසය දිව කය කියන මේ පහට පිළිසරණක් උපතින් ලැබෙනවා. බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ඇසට කනට නාසයට දිවට කයට පිළිසරණක් තියනවද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. මොකද්ද කියලා ඇහුවා පිළිසරණ සිත කිව්වා. ඒක උපතින් හම්බ වෙනවා. ඇස කන නාසය දිව කයට සිත පිළිසරණක් කියලා කිව්වේ ඇයි? දැන් බලන්න ඔබට ඔබේ ඇසට කනට නාසයට දිවට කයට ওই පහට සිත පිළිසරණක් නොවුන නම් මේ අහන ධර්මයේ මතක හිටීද? දැන් මේක ඔබ මෙතනින් අහනවා. තැම්පත් වෙන්නේ කනේද සිතේද? ඒක මතක හිටින්නේ සිතේ. එතකොට දැන් මේ ස්ථානෙට ඇවිල්ලා මේ බෞද්ධ නාලිකාව පවත්වන මේ සම්බෝධි විහාරස්ථානේ හරි ලස්සනයි කියලා සිත පහදගෙන ඒවා දැකලා සතුටින් යනවා ගෙදර ගිහලා තව ආයෙත් ඔබ සමහර විට කියනවද නැද්ද? ලස්සනයි එතන කියනවා. දැන් ඒක ලස්සනයි කියලා කියන්නේ ඒ රූපෙත් තැම්පත් උනේ ඇහේද හිතේද? හිතේ. එහෙනම් ඇසට හිත පිළිසරණක්ද නැද්ද? පිළිසරණක්. කනට සිත පිළිසරණක්ද නැද්ද? පිළිසරණක් උන් නැත්තම් මේ ධර්මයේ මතක හිටින්නේ නැහනේ. ඇහුණා එතන ඉවරයි. ඊතර මේ ඇස කන නාසය දිව කයටම සම්පූර්ණයෙන් හිත පිළිසරණක්. ඔය පහෙන්ම ගන්න ඔක්කොම මතක තියාගන්නේ කවුද? සිත. ඊතර සිතේ තියෙන පුදුමාකාර කැපැසිටි එකක්. ඒ පුදුම ධාරිතාවක් තියෙනවා මතක තබා ගැනීමේ. ඒ ධාරිතාවය කොච්චරද කියලා හිතා ගන්න බෑ. බලන්න ඔබ මේ මොහොත දක්වා දැන් ඔබ මේ වට අතර මං පොඩි සද්දයක් මේ තට්ටු කිරීමත් එක්ක ඔබට ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දේ මේ වෙනකොට ඔබ හිතන්නේ වර්තමානයේ ඇහෙන එකක්ද අතීතයට ගිය එකක්ද? ඒ ශබ්දේ මේ වෙද්දි අතීතයට ගිය එකක්. ඒ ශබ්දේ දැන් වර්තමානයේ ඇහෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා මේ වර්තමානයේ කියන්නේ බොහොම සුළු මොහොතක්. ඒ හැමදේම පේන හැමදේම, ඇහෙන හැමදේම, දැනෙන හැමදේම, ලැබෙන හැමදේම සියල්ල අතීතයට යනවා. ඒතර අතීතයට ගිය, ඇහිච්ච, දැනිච්ච, පෙනිච්ච සියලුම දේවල් මතක තියාගන්නේ කවුද? සිත. දැන් මේ ශබ්දය උනත් ඔබට දැන් ආයි මතක් කරලා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ වට අතට තට්ටු කළා, ශබ්දයක් ඇහුණා. දැන් මේ ශබ්දේ ඔබට මතක් වෙන්නේ කොහෙන්ද? සිතෙන්. එතකොට මේ සිතේ තැම්පත් වෙන සියල්ල තමයි අපිට පීඩා දිදී මහා ලෝකයක් වගේ මේ අතීතය ඔක්කොම ඇදලා අරගෙන හිතා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ සිතට අවශ්‍ය දේත් ඇවිල්ලා එකතු වෙනවා, අනවශ්‍ය දේත් ඇවිල්ලා එකතු වෙනවා. ඔක්කොම එකතු වෙලා සමහර විට අපිට පීඩා වෙන දේ. කෙනෙක් අපිට බනිනවා. බැන්න එකත් තැම්පත් වෙන්නේ කොහෙද? සිතේ. එතනින් එහාට යාගේ කටින් මේ වචනේ අපිට ඇහෙන්නේ නැහැ. අපි සමහර විට ගෙදර ඇවිල්ලා. නමුත් අපි හිතා ඉන්නවා බැන්න. දැන් මේ අපේ හිතේනේ තැම්පත් කරන් ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය ඇසට කනට නාසයට දිවට කයට සිත උපතින් පිළිසරණව ලැබෙනවා. ඒ බමුණ අහනවා ස්වාමීනි එතකොට සිතටත් පිළිසරණක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. ඒ තමයි සිහිය. සිහිය හිතට පිළිසරණක් උනේ නැත්තම් හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි අවශ්‍ය දේත් හිතේ අනවශ්‍ය දේත් හිතේ. සිහිය තිබ්බනම් වෙන්නේ මොකද්ද? අවශ්‍ය දේ විතරක් ගන්නවා අනවශ්‍ය දේ ගන්නෙ නැහැ. මේක නිකන් රාජ්‍යයක් වගේ නගරයක් වගේ පින්වත්නි. දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නගරයක නගරයේ අභ්‍යන්තරයට ඇතුල් වෙන්න ලේසි නෑ. ඒක ඕන කෙනෙකුට එන්න බෑ. දොරටු පාලකයෝ ඉන්නවා. ඒගොල්ලෝ නගරයට බාධාවක් කරදරයක් වෙනවා කියලා දැනුනොත් යම්කිසි කෙනෙක් එයාව ඇතුල් කරගන්නේ නැහැ. අවශ්‍යයි විතරයි නගරය ඇතුළට කරගන්නේ. ඒතර මේ නගරයක් වගේ තියෙන සිතට දොරටු පාලකයා තමයි කිව්ව සිහිය. එයා තමයි අවශ්‍ය කෙනා කවුද අනවශ්‍ය කෙනා කවුද තෝරලා බේරලා ගන්න. දැන් ගොඩාක් වෙලාවට අපි මේ හිතේ තියන් අවශ්‍ය දේද අනවශ්‍ය දේද? අනවශ්‍ය දේ. පීඩා විඳ විඳා ඉන්නවා. තන්නිකර මනසින් පීඩා විඳින්නේ.
එතකොට මේ මනසට සිහිය පිලිසරණ වෙන එක නම් උපතින් හම්බෙන්නේ නැහැ. දැන් ඇස කන නාසය දිවකයට සිත උපතින් ලැබුණා පිලිසරණක් විදියට. හැබැයි සිතට පිලිසරණ අපි ඕනකමින් හදාගන්න ඕනේද නැද්ද? ඒ සිහිය ඕනකමින් හදාගන්න ඕන. දැන් අර ස්වාමීන් වහන්සේ ගැන හිතලා බලන්න. උන්වහන්සේට බටනලා හඬ ඇහුණා. ඇහුණාට පස්සේ ඒ කනට ඇහිච්ච ශබ්දේ හිතේ තැම්පත් වුණා. ඊට පස්සේ ශබ්දය ඔස්සේ ඔන්න මේ බිමට ගිහිල්ලා අහගෙන හිටියේ එරිදිත් නැති වුණා. සියල්ල අහිමි වුණා. පැවිද්දත් අහිමි වුණා. සමහර විට මගපල ලබන්න වාසනාව තියෙන්නේ නැති. ඇයි මෙච්චර ඉරිදි පවා ලබාගෙන තිබුණා සියල්ල අහිමි වුණා. ඒ හිතට පිළිසරණ තිබුණ නැති නිසා නේද? සිහිය කියන පිළිසරණ තිබුණ නැති නිසා. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුවට ඔය ආයතන හයට ඇස කන නාසය ආදී ආයතන වලට අහු වෙන්නත් එපා, රූප ශබ්ද ආදී ආයතන වලට අහු වෙන්නත් එපා. හිමුනොත් මේ කොටේ එක්ක මෙගොඩට ගැහුවා වගේ නැත්තම් එගොඩට ගියා වගේ. ඉතින් එහෙම වෙනවා. ඒ නිසා අපි නිවනට යන මග යද්දී මේවට අහු නොවි යන වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ කිව්වා පින්වත්නි මැද ගිලෙන්න එපා කිව්වා. මොකද්ද මේ මැද ගිලෙනවා කියලා කිව්වේ? නන්දි රාගය කිව්වා. නන්දි රාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලෙන ස්වභාවයක් අපේ හිතේ නැද්ද? තියෙනවා. ඒ කැමැත්තෙන් ඇලෙන එකත් එක්ක සමහර විට අපි මෙලෝ වශයෙන්ුත් අනතුරට වැටෙන අවස්ථා තියෙනවා. පරලෝ වශයෙන්ුත් අනතුරට වැටෙන අවස්ථා තියෙනවා. දැන් ඔය LTT ත්‍රස්තවාදී කලබල තියෙද්දි සමහර වෙලාවට ඒ ත්‍රස්තවාදී පිරිස රාත්‍රියේ ගම් වලට ඇවිල්ලා මිනිස්සු විශාල වශයෙන් මරලා දාපු අවස්ථා අපිට මුණ ගැහුණා. එතෙන් ගම් වලට ඇවිල්ලා එක රැයකට 20 30 මරලා යනවා. ඒකට ඒ ගම් වල සමහර මිනිස්සු මොකද කරේ රැයට පුරුදු වෙලා හිටියා මේ ටිකක් ඈතට ගිහිල්ලා රාත්‍රී කාලේ ගෙවල් මග ඇරලා ඉන්න. ඉතින් කලාතුරකින් සමහර වෙලාවට ඇතැම් අය එහෙම ගියේ නැහැ. දැන් අපි හිතමු ඔන්න ගෙදර නෝනයි ළමයිනුයි දැන් ඔක්කොම යන්න ලෑස්ති හවස ටිකක් ඇතුළට එන්න ලෑස්ති. අරයා කියනවා මම මේ ගෙවල් බොහොම අමාරුවෙන් හැදුවේ. මේවා තියෙන බඩු මුට්ටු ඔය කොටි ඇවිල්ලා අරගෙන ගියොත් එහෙම මට මේවා දාලා යන්න බෑ. එයා නවතිනවා. සමහර විට පහවදා උදේට නෝනයි ළමයිනුයි ඇවිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සයා මැරිලා. මරලා දාලා. ඒතර අර කැමැත්තෙන් ඇලීම නන්දි රාග නිසා මහා ප්‍රශ්න එහෙම සිදු වුණාද නැද්ද? එහෙම සිදු වෙනවා. දැන් අපිට මතකයි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ওই සුනාමි අවස්ථාවේදීත් දැන් සුනාමි එනවා ඈත පේනවා. රියදුරු මහත්මයා කිව්වලු මේ ස්වාමීන් වහන්සේට ස්වාමීනි අපි වාහනේ දාලා දුවලයන් කියලා. දැන් මේ එතන ටිකක් උස තැනක් තියෙනවා. වාහනේ යන්න බැරි නිසා රියදුරු මහත්මයා යන් කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වලු මම බොහොම අමාරුවෙන් මේ වාහනේ ගත්තේ. ඒ නිසා මට බෑකුවා යන්න. ඩ්‍රයිවර් බහැලා දෙව්වා. කන්ද උඩට දුවලා බේරුණා. මේ මිනිස්සු අදටත් බේරුණා. එතකොට ස්වාමීන් වහන්සේ ගියා වාහනේත් එක්කම. මේක කවුරුත් දන්න එකක් මේ ප්‍රසිද්ධනේ. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ ප්‍රසිද්ධ දෙයක්. එතන වුණේ මොකද්ද? මේ නන්දි රාගයේ විසින් සමහර වෙලාවට මරණයට පවා අපිව පත් කරන්න හේතු වෙන්න තරමටම අපිව අසරණ කරනවා. මේ බාහිර අනිත් දේවල් අසරණ කරන එක ගැන කවර කතාවද? පෞල් කඩාකප්පල් වෙනවා. සමහර විට තමන්ගේ ස්වාමී පුරුෂයා බිරිඳ ඉද්දි වෙන කෙනෙකුගේ පොඩි ඇල්මක් බැල්මක් නිසා නන්දි රාගයට අහු වෙලා ඒ පෞල් පිටින් කඩාකප්පල් වෙන අවස්ථා අපිට දකින්න අහන්න ලැබෙනවා. මේ නන්දි රාගයේ නිවනටත් ලොකු බාධාවක්. ඒක තමයි මැද්ද ගිලෙනවා කියලා කිව්වේ. නන්දි රාගය නිසා නිවනින් ඈත් වෙනවා. කැමැත්තෙන් ඇල්ම නිසා. අර මැද්දේ තලයට ගොඩ ගහන්නත් එපා ගල් තලාවකට යම් කිසි දෙයකට. හතරවෙනි එක. එතකොටත් මොහොත නම් වූ නිවනට යන්න බැරි වෙනවා එක මේ ශ්‍රාවකයාට. මොකද මේ ගල් තලාව කියලා කිව්වේ මාන්නය. මාන්නයත් බාධාවක් වෙනවා මේ ගමනට. ගොඩාක් වෙලාවට පින්වත්නි අඳුරන්න බැරි කරුණා. සමහර වෙලාවට අපිට මේ ඇතැම් මව්වරු මුණ ගැහිලා තියෙනවා මේ භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා හොඳට භාවනා කරනවා. හැබැයි භාවනාව තුලින් ඇවිල්ලා මාන්නයක්. එතකොට එයා භාවනාව කරගෙන යනකොට එයාට හිතෙනවා දැන් අනිත් අය මම භාවනා කරනවා කියලා හිතයි. මම හරි ශ්‍රේෂ්ඨයි කියලා හිතයි.
ඉතින් එයා භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනිත් අයගේ කීර්තිය ප්‍රශංසාව එතන මාන්නය ඇවිල්ලා තියෙනවා. සමහරවිට හිතනවා භාවනා කරගෙන යනකොට හොරෙන් ඇස්සරලා බලනවා අනිත් අය භාවනා කරනවාද. ඉතින් කවුරු හරි කෙනෙක් වටපිට බලනවා පේනවා. එතකොට මෙයා හිත ඉන්නවා මම විතරයි භාවනා කරන්නේ අරගොල්ලෝ ඇස්සර ඇර බලනවා. එතකොට දැන් මෙයත් ඇස්සරගෙන බලනවද නැද්ද? බලනවා. එයාට ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ මාන්නෙන් හිතනවා මම විතරයි මේක කරන්නේ. සමහරලාට ගෙදර තමන් භාවනා කරන ළමයි භාවනා කරන්නේ ළමයින්ට බයිනවා. මේව කරන්න එපා. හැබැයි මෙයත් ඒ කාලේ ඒව කරලා නැහැ. ඉතින් ඒ වගේ මේ මාන්නය සමහර වෙලාවට භාවනා කරද්දී සිල් රකිද්දී ධර්මඥානෙද්දී ඒවටත් බාධා වෙනවා. සීලේ රකින්න කෙනා සමහර විට අනිත් අය පහත් කරලා හෙලා දකිනවා නම් මම විතරයි සීලේ රකින්නේ අනිත් අය මුකුත් කරන්නේ මට එහෙම මුණ ගැහිලා තියෙනවා පින්වත්නි. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අද අපේ රටේ ගොඩාක් සීලේ ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් සමහර විතාගෙන ඉන්නේ මේ කොහේ බැලුවත් භික්ෂුන් දුස්සීලයි කියලා. නමුත් නෑ. හොඳට ශික්ෂාපද ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් වර්තමානයේ ඉන්නවා. එහෙම ගරහා කරන්න බෑ පොදුවේ. එතකොට මේ ඇතැම් ස්වාමීන් වහන්සේලා වුණ අපි හිතමු මුදල් පරිහරණ හැම දෙයක්ම වැළකීලා ඉන්නවා. උන්වහන්සේලා තුල තියෙන මාන්නයක් මං විතරයි මේක කරන්නේ අනිත් අය ඔක්කොම මුදල් පරිහරණය කරනවා දුස්සීලයි ගගා බනිනවා. දැන් එතන තියෙන්නේ මොකද්ද? මාන්නය. අර ගල් තලයකට ගොඩ ගැහුවා වගේ කොටේ. එතනින් නවතිනවා. ඒතර ධර්මඥානයක් ආපු කෙනාට එන්න පුළුවන් මාන්නේ මම හොඳට ධර්මයේ දන්නවා. පිරිසක් එක්ක සාකච්ඡා කරද්දී මෙයාට හොඳට කරුණ වෙනවනම් එයාට එනවා මාන්නේ. ඉතින් ඒව තමයි මේ නිවනට යද්දී බාධා. කොටින්ම භාවනාව තුළ එන ප්‍රතිඵල ඔස්සේත් මාන්න වෙනවා. දැන් හොඳම උදාහරණ පින්වත්නි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලයටමපත් වෙලා. දැන් මේ මාන්නේ කියන්නේ උද්දම් භාගයේ සංයෝජනයක එකක්. ඔබ දන්න දස සංයෝජන වල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ ඒ ටික ඕරම් භාගීය ඊටු ටික කාම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒතර මාන්නේ තියෙන්නේ කෙලින්ම උද්දම් භාගය. අනාගාමී වුණත් මාන්නේ තියෙනවා. දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනාගාමීත් වෙලා උන්වහන්සේ කොච්චරවත් භාවනා කරන උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න විදිහක් නැහැ. ස්වාමීන් වහන්සේ දවසක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මම හරියට වීරිය වඩනවා ඒ වුණාට හැමදාමත් එක තැනමයි මට නිකලෙස් වෙන්න තාම අවස්ථාව ලැබුණ නැහැ කිව්වා. ඒ වුණාට ස්වාමීනි මට දෙවියන්ගේ පවා හිත් කියවන්න පුළුවන් කිව්වා. විනායට වගේ නෙමෙයි කිව්වා. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එතනින් අඳුනගත්තා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කිව්වා පින්වත් භික්ෂුව ඔබට ඔය දෙවියන්ගේ පවා හිත් කියවන්න පුළුවන් කිය ඔබ හිත ඉන්න එක තමයි කිව්ව ඔතන තියෙන ප්‍රශ්නේ. ඒ මාන්නය දුරු කරගන්න ඔබට ඉස්සරහට යන්න පුළුවන් ඒ කිව්වා. අන්න කල්යාණ මිත්‍රයෙකු උදව් කරා තේරුම් ගත්ත අරහතටපත් වුණා. ඒතර මේ මාන්නේ එහෙනම් නිවනට බාධාවක් වෙනවා. පැහැදිලි බාධාවක්. මම ඔය භාවනා කිරීම සිල් රැකීම ධර්මඥාන ආදීන් එන මාන්නේ කියලා කිව්වේ මේ නිවන් මාර්ගට බාධා වෙනවා. බාහිර ලෝකේ මාන්නේ ගැන නම් කතා කරන්නව දෙයක් නැහැ නේ. ඉන්නෙම තනිකර මාන්නේ. තාප්පෙට ගල් ටිකක් අල්ලගත්තත් මහා මාන්නේ. අල්ලපු ගෙවල් වලට නෑ අපේ තාප්පේ විතරයි. ඉතින් ඒවා ගැන කතා කරන්න මේ අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ මේ නිවන් මගට එන බාධා. ඊළඟට මේ ගල් තලයට ගියත් බාධාවක් වගේ කිව්වත් මේ ඊළඟ කරුණ මිනිස්සු අරගත්තොත් මේ කොටේ ඉවරයි. කෙලින්ම නිවන කරා ගිය භික්ෂුව කෙලින්ම හැරුණා අනිත් පැත්තට. මොකද මෙතන නිවනට යන භික්ෂුවට මිනිස්සු ගන්නවා කියලා කිව්වේ මේ කොටේ බුදුරජාණන් වහන්සේ දේශනාවේදී පෙන්වන යම් භික්ෂුවක් කල්පනා කරනවා ගිහියන්ගේ සැපේදී දුකේදී අපි එකට එකතු වෙලා කටයුතු නොකළොත් ඒක සුදුසු නෑ. දුකේදී සැපේදීත් අපි මේගොල්ලොත් එකට එකතු වෙලා ඉන්න ඕනේ. එහෙම හිතලා කටයුතු කරපු ගමන් කෙලින්ම මේ භික්ෂුව අහු වෙනවා ගිහියාට. ඒ කියන්නේ ගිහියා විසින් ඒ කොටේ ගත්තා වෙනවා. සමහර වෙලාවට පින්වත්නි ඔය නිවන් මඟ සඳහා අවශ්‍ය කරන මේ කරුණු පැත්තක දාලා සමහර ස්වාමීන් වහන්සේලා අපිට පේනවා අත්හැර ගන්න බැරුව විවිධ දේ ගොඩ ගහ ගන්න තැනටපත් වෙනකොට ඇතැම් ගිහියෝ බනිනවා ස්වාමීන් වහන්සේලා අපිට අතාරින්න ගාගුවට උන්වහන්සේලා අතාරින්නේ නැහැ. උන්වහන්සේලා තමයි ඔක්කොම ගොඩ ගහගන්නේ. උන්වහන්සේලාට තමයි තනිකර තියෙන තණ්හාව. ඔහොම බයිනා ඉන්නවා. නමුත් ඒකේ අනිත් පැත්තක් තියෙනවා. මම හොඳට ඒක අත්දැකලා තියෙනවා. ඔන්න අපි සමහර විට ඔක්කොම අතහැරලා යන්න හිතුවොත් පොඩ්ඩක් භාවනා කරගන්න කැලේට කොහෙට හරි ටික කාලයකට හරි
ඔන්න ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි යන්න එපා. ස්වාමීනි අතාරින්න එපා. අපිත් එක්කම ඉන්න. අපිට උපකාර කරන්න. දැන් එතකොට ඒ අරකේ අනිත් පැත්ත නෙමෙයිද? අල්ල ගන්නකොට කියනවා හා හා අල්ල ගන්න එපා අතාරින්න. අතාරිනකොට කියනවා හා හා අතාරින්න එපා අල්ල ගන්න. මේ ගිහියොත් එක්ක එකතු වෙලා වැඩක් නැහැ. ඉතින් මේකෙදි ගිහියාට උපකාර කළ යුතුයි. හැබැයි භික්ෂුවට ඉස්සෙල්ලා තියනවා කළ යුතු දෙයක්. භික්ෂුව මහානකමට ආවට පස්සේ තියෙනවා භික්ෂුව තමන්ගේ කටයුතු ඉස්සෙල්ලා කරගන්න ඕනේ හුදකලාව. ඉතින් ඒ හුදකලාව තමන්ගේ කටයුතු කරගන්න අතරේ තමන් යම් ස්ථාවරයකට ඇවිල්ලා ගිහියාට උපකාර කරන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අද අපිට ගොඩක් වෙලාවට වෙන්නේ මොකද්ද? අපි පළමුව කළ යුතු ඒ දේ පැත්තකින් තියලා පසුව කළ යුතු දේ කරමින් යනවා. ඊට පස්සේ අපි මේවට අහු වෙනවා. ධර්ම ප්‍රචාරයට ආපු ගමන් මිනිස්සු අපිට ඇවිල්ලා ප්‍රශංසා කරනකොට විවිධ දේනකොට අපි කෙලින්ම අර ගිහියාට අහු වෙනවා. මේ කොටේ ගිහියා ගත්තා මුහුදට යන්න පුළුවන්ද? බැරි වෙනවා. වර්තමානයේ මේ ධර්මයේ කියන්නේ අපි බොහෝ දෙනෙක් ගිහියෝ ගත්තු කොට. ඉතින් එතකොට මුහුදට යාම පැත්තකට ගිහිල්ලා. ඉතින් ගිහියන්ට යාන්තම් කියලා අපි චුට්ටක් මුහුදට ගිහිල්ලා එන්නම් පස්සේ කියලා තමයි දැන් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඊළඟ කරුණ තමයි අමනුෂ්‍යව ගන්නවා කියවා මුහුදේ ගඟේ ගහගෙන යන කොටේ. එතනදී අමනුෂ්‍යය කියද්දී සාමාන්‍යයෙන් සත්තු ගන්න පුළුවන්, නොයෙකුත් විදිහට කොටේ ගන්න පුළුවන්. හැබැයි මේකේ අර්ථය දක්වනකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව නැමැති කොටේ අමනුෂ්‍යය ගන්නවා කියලා කිව්වේ කවුද? මේ ශ්‍රාවකයා නැමැති කොටේ අමනුෂ්‍යය ගන්නෙ මෙහෙමයි. යම් කෙනෙක් සිල් රකින්නකොට යාට හිතෙනවා මේ සීලය ආරක්ෂා කරගත්තම මං දුගතියට යන්නේ නැහැ. ඒකාන්තෙම ස්වර්ගයේ සුගතිය උපදින්න පුළුවන්. සුගතියේ සැප ඇහෙනකොට යම්කිසි කෙනෙක් මේ රකින්න සීලයත් එක්ක හිතනවා දැන් ඉතින් මං සුගතිය උපදී. එහෙම හිතපු ගමන් වෙන්නේ මොකද්ද? එයා දෙව්ලොව යන අදහසින් සීලය රැකීම නිසා දෙයියෝ ගත්තා වෙනවා. එතනින් එහාට. ඒ කියන්නේ එයාගේ නිවන් මාර්ග තවදුරට එයා වැඩිමක් ගැන කල්පනා කරන්නේ මරණින් පස්සේ ගිහිලා දෙව්ලොව උපදී එච්චරයි. අන්න කොටේ දෙව්ලොවට ගියා. මෙතන මේ හොඳට නිවන කරා යන අවස්ථාව තියෙද්දි. ඒ නිසා සීලය රකිද්දී හැමතිස්සෙම මතක තියාගන්න කිව්වා මම මේ සීලය රකින්නේ මොකටද කියලා. දැන් අපි මතක තියාගන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි ශික්ෂාපද රකින්නවා නම් ඒ සීලය රකින්න ඕනේ ලෝකෙට පේන්නවත් ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශංසාට ගන්න උන්වහන්සේලා කියන නිසා කරන්න ඒවට නෙමෙයි අපි සීලය රකින්න ඕනේ. සීලය රකින්න ඕනේ ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා මා දකින එකක් තමයි දුගතියෙන් නිදහස් වෙන්න. දැන් කොයි වෙලාවෙ අපේ මරණය සිද්ධ වෙයිද කියන්න බෑ. ඒ නිසා දුගතිගාමී නොවි මේ නිවන අවබෝධ කරන්න පුළුවන් සුගතියකට පැමිණෙන්න අවස්ථාව තියෙන එක. අනිත් එක තමයි සමාධිය දියුණු කරද්දී උපකාර වෙනවා සීලය. ඔන්න ඔය දෙකට තමයි භික්ෂුවක් සීලය රකින්න ඕනේ. වෙන අනම්මනම් අරමුණු වලට නෙමෙයි. ඒතර මේ සීලය මහා ලොකුවට කරගන්න දෙයක්වත් නෙමෙයි ශාසනයේ. මොකද ඒක නෙමෙයි ප්‍රධාන දේ. එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බලන්න වැඩියා. ගියාම අහනවා භික්ෂුව ඔබ සතුටින් ඉන්නවද? ස්වාමීනි හොඳින් ඉන්නවයි කිව්වා. හැබැයි ස්වාමීනි මහා පසුතැවීමක් තියෙනවා කිව්වා. ඇයි භික්ෂුව ඔබට ශික්ෂාපදයක්වත් කැඩිලාද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි සීලය හොඳට මම රකින්නයි කිව්වා. එහෙනම් මොකටද පසුතැවෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මා දන්න විදිහට ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ සීල විසුද්ධිය පිණිස නෙමෙයි. ඒ කියන්නේ සීලයෙන් පිරිසිදු වීම සඳහා පමණක් වදාළ ධර්මයක් නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් මොකටද මම ධර්මයේ දේශනා කරලා තියෙන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මා දකින විදිහට රාග විරාග පිණිසයි. ඒ කියන්නේ රාගය නැති කිරීම පිණිසයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු කිව්වා. බලන්න ඒකෙදි එතකොට උන්වහන්සේ මනුමත කළා මේ සීලයෙන් පිරිසිදු වීමට පමණක් මේ ධර්මය වදාලා නැහැ. දැන් අපි සිල් රකින්න කියන එක පමණක් නම් කතා කරන්නේ මේ ශාසනය ලැබිලා ශාසනයේ අංග සම්පූර්ණ දෙයක් අපි කතා කරලා නැහැ. ඒතර ශාසනයේ සීලයෙන් පරිපූර්ණ වීමක් පමණක් කතා කරපු එකක් නෙමෙයි. ඇයි හේතුව? මේ ශාසනයේ සීලය භාවනාවේදී දියුණු කරන සමත විදර්ශනා එහෙම නැත්නම් සමාධි ප්‍රඥා ඒතර සීල සමාධි ප්‍රඥා කියන සියල්ලම ඇවිල්ලා මොනවද? මේක හොඳට වටහා ගන්න ඔබ මෙහෙම දැන් මෙගොඩ ඉන්න සංසාරේ අපි ඒ කියන්නේ සංසාරේ තමයි මෙගොඩ.
එගොඩ තමයි නිවන. මේ එගොඩ මෙගොඩ හරහා යන ගඟ කෙලෙස් ගඟ. මේ කෙලෙස් ගඟ අපිට තරණය කරගන්න පාරුවක් හදා ගන්න ඕනේ. ඒ පාරුව හදාගෙන තමයි මෙගොඩින් අපිට එගොඩට යන්න සිද්ධ වෙන්නේ. ඔය පාරුවට අවශ්‍ය කරන පොළු ටික තමයි සීලය, සමාධිය, ප්‍රඥාව කියලා කිව්වේ. එතකොට අපි සීලය රැකගෙන දැන් ඉතින් මං හරි කියලා ඉන්නවනම් ඒකේ තේරුම තමයි එයා සීලය නැමැති පොල්ල මේ ගඟට දාගෙන ඒක එල්ලිලා ඉන්නවා. දැන් ඉතින් මං හරි කියලා. කෙලෙස් ගඟේ එයා සීලය නැමැති පොල්ලෙන් කොයිලේ හරි ඇදගෙන වැටෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා මේ සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි තමන්ගේ සදා පිළිසරණ නෙමෙයි. සදා පිළිසරණට යන්න තියෙන දෙයක් විතරයි. නිවනට යන්න තියෙන පොළු උපකාර වෙන පාරුවට අවශ්‍ය කරන ටිකක් විතරයි. ඒක ඊට පස්සේ එහෙට ගියාට පස්සේ අතහැරලා දානවා කිව්වා. පාරුව අතහැරනවානේ ගොඩට ගියාට පස්සේ. ඒ වගේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සීලය නිවන පිණිසම අරමුණු කරගෙන රකින්න. එතකොට අමනුෂ්‍යව ගත්තා වෙන්නේ නැහැ. ඊළඟ කරුණ මොකද්ද? සුලියට අහු වෙන්න එපා කිව්වා. හත්වෙනි කරුණ. සුලිය කියලා කියේ බුදුරජාණන් වහන්සේ වදාලා පංචකාමය. මේ පංචකාමයට අහු වුණොත් කෙනෙක් අන්න එයාටත් බැරි වෙනවා නිවනට යන්න. දැන් සාමාන්‍යයෙන් දේශනාවල මේ මුළු පංචකාමයේම ඇතුළත් වෙන ඇතැම් දේ පෙන්නනවා. එක තැනකදී වදාලා ස්ත්‍රියට පුරුෂයා පංචකාමයේම දක්වනවා, පුරුෂයාට ස්ත්‍රිය පංචකාමයේම දක්වනවා. ඒ කියන්නේ දැන් ස්ත්‍රියක් ගත්තම ඒ ස්ත්‍රිය තුළ රූපේ ඇසින් සතුටු වෙන්න දේ තියෙනවා, කනින් සතුටු වෙන්න දේ තියෙනවා, නාසයෙන් සතුටු වෙන්න දේ තියෙනවා, දිවෙන් සතුටු වෙන්න දේ තියෙනවා, කයෙන් සතුටු වෙන්න දේ තියෙනවා. පංචකාමයෙන්ම යුක්තයි කිව්වා. එතකොට භික්ෂුවක් ওই ටිකට අහු වුණොතින් ඒ සුලියට අහු වුණා වෙනවා. මේ කාරණා ටික එක තැනකදී උන්වහන්සේ වදාලා මේ පූසෙක් යනවා මීයෝ හොය හොයා. යනකොට චූටි මී පැටියෙක් හම්බ වෙනවා, හරි හුරතල් මී පැටික් කියා. දැක්කට පස්සේ මේ පූසට ආදරේ හිතෙනවා. මී පැටික් කියව හපන්නෙත් නැතුව ගිලිනවා ආදරේටත් එක්ක. ගිල්ලට පස්සේ මොකද වෙන්නේ? අර මී පැටික්කි දැන් පූසගේ බඩ ඇතුළට ගිහිල්ලා වැඩේ දෙනවා. බඩ ඇතුලේ බඩවැල් ටික කොහොම කන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කරුණු දෙකක් වෙනවා. එකක් එක්ක පූසා මරණාසන්න දුකකටපත් වෙයි, එක්ක මැරෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ පූසා කියලා කිව්වේ භික්ෂුව. මේ පැටිකි තමයි ඒ භික්ෂුවට මුණ ගැහෙනවා යම්කිසි ස්ත්‍රියක්. මුණ ගැහුණාට පස්සේ ඒ ස්ත්‍රිය ගැන විමසීමක් නැතුව ඔළුවේ මතක තියාගන්න. එතකොට අර රූපේ මතක තියාගත්තට පස්සේ දැන් ඕන වෙනවා ඔන්න අජ්ජෝසාය තිට්ඨති හිත බැසගත්තා අර හපන්න නැතුව ගිල්ලා වගේ. දැන් මොකද වෙන්නේ? පූසාගේ බඩ ඇතුළට ගිය මේ පැටිකි කන්න පටන් ගත්තා වගේ අර රූපය කනවා. ඊට පස්සේ ඕන වෙනවා. පස්සේ අන්තිමට වෙන්නේ මොකද්ද? එක්ක මරණාසන්න දුකකටපත් වෙනවා, එක්ක මැරෙනවා. මොකද මරණාසන්න දුකකටපත් වෙනවා කිව්වේ සීලය බිඳ ගන්නවා. මැරෙනවායි කියලා කිව්වේ සිවුරු ඇරලා යනවා. ඔය දෙකෙන් එකක් සිද්ධ වෙනවා. ඒතර අන්න දියසොලියට අහු වුණාද නැද්ද? දියසොලියට අහු වුණා. දැන් ආහාරය ගත්තම පින්වත්නි ඔය ආහාරය තුල තියෙනවා පංචකාමය. නිවනට යන්න කැමති ශ්‍රාවකයා හොඳට මේ ආහාරය සම්බන්ධව විමසිලිමත් වෙන්න ඕනේ. හේතුව මොකද? ආහාරය තුල තියෙන පංචකාමයම හරි බාධාවක් වෙනවා දියසොලියට තනිකර අහු වුණා වගේ. මොනවද මේ ආහාරය තුල තියෙන පංචකාමය? ආහාරය ඇස සතුටු කරනවද නැද්ද? ආහාරය හොඳට ඇස සතුටු කරනවා. සමහර වෙලාවට නිකන් මේ ආහාරයේ ගෙඩි ටිකක් තිබ්බත් ඇති ලස්සනට පිළිවෙලට ගොඩ ගහලා කඩේක අපේ ඇස කෙලින්ම සතුටු කරනවා ඒ ආහාරය දැකගම. ආන් ඒ ඇස සතුටු කිරීම ආහාරයේ සතුයි. ඊළඟට කන සතුටු කරනවද නැද්ද ආහාරය? කන සතුටු කොහොමද කන සතුටු කරන්නේ? සමහර කෑම තියෙනවා. අපි හිතමු දැන් බිස්කට් වගේ දේවල් ගත්තම කරස් ගාලා හැපෙනවා. එතකොට ඒ සද්දෙන් කන සතුට වෙනවද නැද්ද? කන සතුට වෙනවා. ඒතර බැරි වෙලාවත් ඔය කරස් ගාන බිස්කට් එකේ කරස් කියන සද්ද තිබුණ නැත්තම් මොකද වෙන්නේ? සතුට වෙනවද? නෑ. පෙඟිලා නම් අර ටික ඔක්කොම තියෙනවා. සද්ද විතරයි නැත්තේ. සතුට වෙන්නේ නෑ. ඒ කියන්නේ කනත් සතුට කරනවා. පපඩනොත් එහෙමයිනේ. නාසය සතුට කරනවද නැද්ද? සතුට කරනවා. දිව සතුට කරනවා. කයත් සතුට කරනවා ආහාරය. කොහොමද කය සතුට කරන්නේ? දැන් බලන්න සමහර කෑම තියෙනවා උණුසුම්ම ඕනේ. ඒක සිසිල් වුණොත් වැඩක් නැහැ. සමහර ඒවා තියෙනවා සිසිල් ඕනේ උණුසුම් වුණොත් වැඩක් නැහැ. ඒ කියන්නේ සීතල නැති වුණොත් වැඩක් නැහැ.
අපි හිතමු හොඳ කිරි තේ එකක් තියෙනවා. දැන් ඕකේ පිටිත් තියෙනවා, සීනිත් තියෙනවා, තේකොළ පෙරපු වතුර ටිකක් තියෙනවා. කලවම් වුණාම ඕක තනිකර කිරි තේ එකක්. දැන් මේක රස්නෙන් දෝන්නේ නිවිලාද? රස්නෙන්. නිවුනට පස්සේ අපි කැමති නැහැ. ඇයි නිවුනට පස්සේ අර ටික එහෙමම තියෙනවනේ? සීනි ටික නැද්ද? නිවුනා කියලා සීනි ටික නැති වෙනවද? සීනි ටිකක් තියෙනවා. පිටි ටිකක් තියෙනවා. අර තේකොළ වතුර ටිකක් තියෙනවා. ඒවැ කිසි අඩුවක් වෙලා නැහැ. අඩු වෙලා තියෙන්නේ මොකද්ද? රස්නේ. එහෙනම් පැහැදිලිව මේ කය සතුටු කිරීමකුත් ආහාරයේ තියෙනවා. එතකොට ආහාරයේ තනිකරම පංචකාමයෙන් යුක්තයි. ආන් ඒවට අහු වුණොත් දිය සුලියට අහු වුණා වගේ. මේ නිවන් මගින් බැහැර වෙන්න හේතු වෙන කාරණා. මේ කාරණා බුදුරජාණන් එක තැනක හරි ලස්සන උපමාවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ මේකට අහු වුණොත් මායයට අහු නැයි කිව්වා. පංචකාමයට අහු වුණොත්. ඒ කාලේ කොහොල්ල මේ බබාලා හදලා ඔය මේ වඳුරු අල්ලන වැද්දෝ ගස්වල තියලා තියෙන කොහොල්ල බබාව. දැන් වඳුරු පැටියෙක් ඇවිල්ලා කොහොල්ල බබා දැකලා හරි හුරතල් මොකද කියලා තට්ටුවක් දානවා. මෙහි. එතකොට තට්ටුව දාපු ගමන් වඳුරු පැටියාගේ අත ඇලෙනවා. ඊට පස්සේ ඒ අත ගලවන්න අනිත් අත තියලා තද කරලා ඒ ඇලිච්ච අත අදිනවා. අදිද්දී අත් දෙකම ඇලෙනවා. පස්සේ දකුණු කකුල තියලා තද කරලා අත් දෙක අදිනවා. දකුණු කකුලත් ඇලෙනවා. දැන් තියෙන එක කකුලයි ඒ කකුලෙන් හයියෙන් වැරෙන් ගහලා කකුල් දෙකයි අතයි අදිනවා. දැන් කකුල් අත් දෙකයි කකුලයි ඔක්කොම ඇලුනා දැන්. හතරම ඇලුනා. පස්සේ දැන් හොල්ලන්න තියෙන ඔළුව විතරයි. ඔළුව තියලා තද කරලා අත් දෙකයි කකුල් දෙකයි අදිනවා. ඔක්කොම ටික ඇලෙනවා. ඊට පස්සේ වඳුරු වැද්දට ඇවිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. යම් කෙනෙක් මේ පංචකාමයේ අර අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි වගේ පංචකා ඔය පහට ඇලුනොත් රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, රසට, පහසට කෙලින්ම මොකද වෙන්නේ? මායයට අහු වෙනවා කියවා. අර දියසුලියට ගියා. නිවනෙන් ඈත් වුණා. ඊළඟට 8 වෙනි කරුණ මොකද්ද? මැද්දේ දිරලා කුණු වෙලා ගියොත්. ඒ තමයි ඇතුළ කොටේ ඇතුළ දිරලා තිබ්බොත් ගඟේම දිරලා යන්න පුළුවන්, කුණු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. මේ දිරනවා කිව්වේ මේකයි. යම් කිසි කෙනෙක් වරදක් කරනවා ලෝකෙට පෙන්වන්න නැතුව. එතකොට එයා වරද කරමින් හිටියොත් එහෙම ඒකට නිසි පිළියම් කරන්න නැතුව එයා කවදා හරි දිරලා යනවා කිව්වා. දැන් ශාසනයේ බුදුරජාණන් වහන්සේ දාලා ඕන කෙනෙක් අතින් යම් කිසි වරදක් වුණාම මේ වරද වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. යම් කිසි වෙලාවක වරදක් හැටියට දැකලා එයා ආයති සංවරයටපත් වෙනවා. ආයති සංවරය කියලා කියන්නේ මොකද්ද? මම මේ වරද ආයි මෙතනින් එහාට කරන්නේ නැහැ කියලා නිදහස් වෙනවා. එතනින් එහාට එයා අලුත්. ආන් ඒ අලුත් වුණොත් එහෙම එයාට පුළුවන් කිව්වා මූද කරා යන්න නැත්තම් එයා දිරලා යමු. දැන් මේ විදිහට තමයි හැම ශික්ෂාපදයකටම ස්වාමීන් වහන්සේලාට තියෙනවා පිළියම්. ඒ නිසි පිළියම් කෙරුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේලා එතනින් එහාට අලුත්. මොන ශික්ෂාපදේ කරනවා? එතකොට ඒ ඕනම ශික්ෂාපදයක් කරනට කමක් නැහැ. හැබැයි ඒක නැවත තේරුම් ගන්නවා මේක වරද හැටියට දැකලා ආයි සංවරය වුණොත් ඒකට කිව්වා ආයතේ සංවරේ. එහෙම වුණොත් දිරන්නේ නැහැ. මේකට උන්වහන්සේ උපමාවක් පෙන්නනවා හඳක් වලාකුළු වලට වැහිලා තිබිලා කොච්චර කාලයක් හරි කමක් නැහැ. කවදා හරි දවසක මේ වලාකුළු වලින් හඳ මිදුනොත් වෙන්නේ මොකද්ද? එතනින් එහාට එළිය වැටෙනවා. තවදුරටත් කලවර නැහැ. ආන් ඒ වගේ කිව්වා වරද කරන එක නෙමෙයි ප්‍රශ්නේ. වරදක් හැටියට දැකලා කවදා හරි මිදුණා නම් එතනින් එහාට යාර පරණ කෙනා නෙමෙයි අලුත් කෙනෙක්. ඒකනේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට යතෝහම් බගිනි අරියය ජාතිය ජාතෝ නාබි ජානාමි සංචිච්චපාන ජීවිතාවරෝපිත කිව්ව නේද? අලුත් උපතක් එතනින් එහාට මිදුණාට පස්සේ. එනිසා මේ මිදෙන ක්‍රමේ නොකර ආයති සංවරයටපත් නොවි වරද දිගින් දිගටම හංගගෙන හෝ ඒවා කර ගියොතින් එයා මැද්දේ දිරනවා. දිරලා සම්පූර්ණයෙන්ම මේ ගඟේම කුඩු වෙලා යයි. අපිට නිවනට යන්න නම් ඒ ආයති සංවරයත් ඕනේ වරදක් වෙද්දි වරදෙන් මිදෙන්න. ওই ටික කරගෙන යනවා නම් මේ නිවන ඈත නෑ පින්වත්නි. නිවන බොහොම ළඟයි. ඒතර අපිට නිවන ඈත් වෙලා තියෙන්නේ මේ මාර්ගයට එන බොහෝ දෙනා ඔය කියන බාධා අටෙන් මොනවට හරි අහු වෙනවා. සමහරලාට පැවිද්දෝ හැටියට මේකට එන අපි ඔය කරුණ වලින් මොනවට හරි අහු වෙනවා. අහු වෙලා වැටෙනවා. මේ සංසාරේ අපි ඕන තරම් මහාන වෙලා ඇති. මේ ධර්මය අහන ඔබ මහාන වෙලා තියෙන අනිවාර්යයෙන්ම මොන ජීවිතවල හරි. ඒතර ඒ ජීවිතවල ඔබ සමහර විට නිවන අරමුණු කරගෙන වීරියෙන් මහාන වෙන්න ඇති. ඔය අටෙන් එකකට හරි දෙකකට කීයකට හරි අහු වෙලා වැටෙන්නේ නැති. ඒ නිසා අපි මේ ජීවිතේ නිවන කරා යන්න කැමති ශ්‍රාවකයෝ හැටියට මේ බාධා වලටපත් නොවි කොහොම හරි තමන්ගේ අරමුණ කරා යනවා කියන ඉලක්කය ඇතුව මේ ගමන අවසන් කරමු. අපි හැම දිනාටම
බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ සලසා ගන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.